හරි දරුවනේ. අපි දිවිමය සංඛ්‍යා ගණනය කිරීම වලින් තමයි අවසාන වීඩියෝ මාලාවේදී හමු වුණේ. එතනින් පසුව දරුවනේ අපි දිවිමය සංඛ්‍යා ගණනය කිරීමෙන් පසුව එනවා දිවිමය සංඛ්‍යා නිර්මාණය වන බිටු. දැන් දිවිමය සංඛ්‍යාවක් හැදෙන්නේ බිටු වලින් දරුවනේ. ඒ බිටු අනුසාරිත මෙහෙයුම්. මතකද දැන් අපේ මාතෘකාව තුළ තිබුණේ සංඛ්‍යා පද්ධතිය වල මූලික අංක ගණිතමය සහ තාර්කික මෙහෙයුම් භාවිතා කරන ආකාරය. ඔන්න පුතේ අපිට එනවා එක තාර්කික මෙහෙයුමක්. දැන් අපි අංක ගණිතමය කාරණාව ඉෂ්ට කරා. අපි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, වැඩි කිරීම කියන බෙදීම් කියන මේ කාරණා හතර අපි සිද්ධ කරා. අපි ඊට පස්සේ එනවා මේ බිටු අනුසාරිත මෙහෙයුම් කියන කොටසට. මොකද්ද මේ බිටු අනුසාරිත මෙහෙයුම් කියලා කියන්නේ? බලන්න. දිවිමය සංඛ්‍යා පරිපතයක් තුල විවිධ ගණිත කර්මයන් සඳහා යොදා ගැනීමේදී එක් එක් බිටුව බැගින්ගෙන සැසඳීම් සහ ගණිත කර්ම සඳහා යොදා ගනු ලැබේ. මේ සඳහා තාර්කික ద్వාර භාවිතා කරනු ලැබේ. පහත දක්වා ඇත්තේ එවැනි තාර්කික ద్వාර භාවිතා වන ආකාරයන්ය. දැන් අපිට මේ පරිගණකයක් තුල විවිධ මෙහෙයුම් කටයුතු වලට තර්කානුකූලව යම් යම් දේවල් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි මේවට පුතේ වෙනම තර්ක ద్వාර භාවිතා කරනවා. n ద్వාරය, o ద్వාරය, not ద్వාරය, xor ద్వාරය. අපි හතරවෙනි ඒකකයේදී මේ ගැන කතා කරනවා. හතරවෙනි ඒකකයේදී අපි මේ ద్వාර පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්නවා. නමුත් ඊට කලින් පුතේ අපි මේ ద్వාරයන් වල හැසිරීම, ඒ ద్వාරයන් මෙහෙවන ආකාරය ගැන සංඛ්‍යා පද්ධති පාඩමේදීත් යම් කොටසක අවබෝධයක් ලබා ගන්නයි මේ හදන්නේ. මෙතනදී අපිට හම්බ වෙනවා බිටු අනුසාරිත not මෙහෙයුම කියලා එකක්. මොකද්ද පුතේ මේ not කියලා කියන්නේ? දැන් අපි දන්නවා not කියන්නේ නැහැ කියන එක. මේ not කියන්නේ මේ නැහැ නැත කියන අදහස නෙවෙයි. දැන් අපි not කියන ద్వාරය ගත්තොත් එහෙම පුතේ not කියන ద్వාරය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ තියෙන්නේ not කියන ద్వාරය. අපි ద్వාර ගැන කතා කරමු ඉදිරි පාඩම් මාලාවන් වලදී. මේ not ద్వාරයේ විදිහ තමයි පුතේ මේ not ద్వාරය තුලට අපි යම් බිටුවක් ආදානය කළොත්, අපි එක නැමැති බිටුව මේ not ద్వාරය තුලට ආදානය කළොත් ඔහු ප්‍රතිදානය කරන්නේ පුතේ ඒ බිටුවේ ප්‍රතිලෝමය. ඒ කියන්නේ අනිත් පැත්ත බිඳුව. අපි මේ ద్వාරයට බිඳුව ඇතුල් කරොත් ඔහු එළියට එවන්නේ 1. ඒ කියන්නේ පුතේ මේ not කියන මෙහෙයුමේදී සිදුවන්නේ ඉන්පුට් කරන සංඛ්‍යාවේ ප්‍රතිලෝමය ඉන්වර්ස් එක කන පිට හැරෙනවා. ඒක තමයි මේ not ద్వාරයේ පරිගණකයක් තුල සිද්ධ කරන්නේ. එහෙමනම් not මෙහෙයුම මොන වගේ කාරණාවක්ද සිද්ධ කරන්නේ? එහෙනම් not මෙහෙයුම සිද්ධ කරනවා මෙන්න මේ වගේ කාරණාවක්. අපි ගමු යම් සංඛ්‍යාවක් උදාහරණයකට. අපි බිටු 4කින් සංඛ්‍යාව ලියා ගමු. right? bits 4ක්. 0.111 කියලා සංඛ්‍යාවක් මම ලියනවා දිවිමය. 0.13ක් තියෙන මේ සංඛ්‍යාව දිවිමය වලින් ලිව්වහම පුතේ මේක දශමය කරොත් ඔබ දන්නවා 1.3ක් කියන්නේ 7. අය 7 කියන සංඛ්‍යාව අපි not මෙහෙයුමට ලක් කරනවා. ඔන්න not මෙහෙයුමට ලක් කරයින් පසු මොකක්ද වෙන්නේ? දැන් හිතන්න ඔබ 0.13 සංඛ්‍යාව not පරිපතයකට දැම්මහම එළියට එන්නේ මොකක් වෙලාද? මේක අනිත් පැත්ත හැරලා පුතේ. ඒ කියන්නේ 0.1 වෙනවා, එකේ ඒවා බිඳුව වෙනවා. මේ විදිහට. එහෙමනම් දැන් පුතේ මේ එන්නේ 1 2 4 8. 1.3ක් කියන්නේ ආන්සර් එක 8. 7 එකපාරින්ම 8 බවට පත් වුණා මේ not මෙහෙයුම නිසා. right. දැන් ඕක නැවත වතාවක් අපි අවබෝධ කරගමු. තව පාරක් මේ විදිහට. මේ බලන්න. 0.1 කියන්නේ 5ට. දැන් මේක not කර්මයට දැම්මොත් මොකද වෙන්නේ? මේ සංඛ්‍යා අනිත් පැත්ත හැරෙනවා පුතේ. 1.1 කියලා හැරෙනවා. දැන් මේක අපි දශමය කළොත් කොහොමද දශමය කරන්නේ පුතේ? මේ ස්ථානයන් වටිනාකම් බලමු. 1 2 4 8. ඒතර මේවා අපි ගන්නෙ නැහැ. 8යි 4යි මේ. 1 2 4 8. මේ දෙක වැඩක් නැහැ නේ. 8යි 2යි 10යි. එහෙනම් 5 කියන සංඛ්‍යාව එකපාරින්ම 10 බවට පරිවර්තනය වෙනවා. මේ not මෙහෙයුමට ලක් කරාම ඉහලින් සඳහන් වන මේ සංඛ්‍යාව not මෙහෙයුමට ලක් කරාම මොකද වෙන්නේ? මෙන්න අනිත් පැත්ත හැරෙනවා.
ඊගාවට 10 කියන සංඛ්‍යාව නිර්මාණය වෙනවා. right. අපි බලමු තව සංඛ්‍යාවක්. 11.2 not එකට ලක් කරමු. මොකද වෙන්නේ? 0.0.11. අන්න not මෙහෙයුම. දැන් මොකද වුනේ? 1 2 4 8 1 1 1 1 කියලා කියන්නේ 12ට. 1 1 කිව්වහම මෙතෙන්ට එන්නේ කීයද? 3. සම්පූර්ණ වෙනස් වෙනව නේද? ඒ කියන්නේ 12 කියන සංඛ්‍යාව මේ විදිහට යන්නේ. දැන් මේ not එකකින් එළියට ගියාම නේද? මේන් බලන්න. 1 1 එළියට ගියාම ඇතුළට ගියාම මේක ඉන්පුට් වෙනවා. right? මෙතනින් එළියට එන්නේ මොකද්ද? 0.01. අපේ භාෂාවෙන් 12 ඇතුළට ගියොත් මෙතනින් එළියට එන්නේ 3. පැහැදිලිද? මෙන්න මේ වැඩේ සිද්ධ වෙන විදිහ. ඕක තමයි පුතේ not මෙහෙයුම කියන්නේ. මේ not මෙහෙයුම මේ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම කන පිට හරවනවා නෙවෙයි. මේකද වෙන්නේ දිවිමය සංඛ්‍යාවේ ඇති බිටු අනිත් පැත්ත හැරවීම. මේ බිටු එකින් එක අනිත් පැත්ත හරවනවා. බිටු එකින් එක අනිත් පැත්ත හැරවෙනවා. අපි ඔකට කියනවා ප්‍රතිලෝමය. නේද? බිටුවක ප්‍රතිලෝමය අනිත් පැත්ත. නේද? බිටුවක ප්‍රතිලෝමය. අනුලෝමය කියලා කියනවා. අනිත් පැත්ත හැරෙන ප්‍රතිලෝමය. ඉන්වර්ස් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. ඉන්වර්ස්. ඒ කියන්නේ a සමානයි 1 නම් not ද්වාරයෙන් එළියට ආවම a සමානයි 0 වෙනවා. ඒක අපි සංකේතයක් විදිහට පෙන්නනවා පුතේ උඩින් ඉරක් ගහලා. ඒ අකුරු උඩින් ඉරක් ගහන්නේ ඇයි දන්නවද? ඒක අනිත් පැත්ත හැරුණා කියන්නේ. ඉතින් අපිට මේකට පුළුවන් මේ වගේ පොඩි වගුවක් ගහන්න. ඕක අපි ලොජික් ගේට් කියා දෙද්දි කියා දෙනවා දරුවන්ට මේ. ඒ 0.1 නම් අනුලෝමය 1.0යි. ඒක සංකේතයේ ඉරක් ගහනවා මේ විදිහට. හරි. 0 නම් ඇතුළට යන්නේ එළියට එන්නේ 1. 1 නම් ඇතුළට යන්නේ එළියට යන්නේ 0. එහෙනම් මේකට අපි කියනවා not මෙහෙයුම. එහෙනම් එක්සැම්පල් එකක් විදිහට 1.1.2 සමානයි 12යි අනිත් පැත්ත හැරුණාම 0.2.1.1 ආන්සර් එක 3යි. හරි. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ not මෙහෙයුමට අදාළ සාරාංශය. පැහැදිලි නේද දරුවන්ට දැන්? ඔන්න සාරාංශගත කොටස ඉවර වුණා. දැන් අපි not මෙහෙයුමෙන් පසුව යනවා ඊගාව මෙහෙයුමට. මොකද්ද මේ? බිටු අනුසාරිත මෙහෙයුම් වල පුතේ බිටු අනුසාරිත n මෙහෙයුම. බිටු අනුසාරිත n මෙහෙයුම. දැන් not එක වගේ නෙවෙයි and එක. n කියන්නේ පුතේ ගුණනයක්. අපි මේකට කියනවා multiplication ගුණනය. කියන්නේ වැඩි කිරීමක්. වැඩි කිරීමක්. මොකද්ද මේ බිටු අනුසාරිත n මෙහෙයුම තුලදී සිද්ධ වෙන්නේ? මේක සිද්ධ වෙන්නේ සංඛ්‍යා දෙකක් එක්ක. දැන් not එකේදී සිද්ධ වෙන්නේ පුතේ තනි සංඛ්‍යාවක්. මොකද not ද්වාරය තුලදී අපි ගමන් කරන්නේ එක ඉන්පුට් එකයිනේ. and එකේදී එහෙම බෑ. දැන් n ද්වාරයේ මම ඇන්දොත් මේ විදිහටයි n ද්වාරය තියෙන්නේ නේ. අපිට මෙතනදී ab ලෙස ආදාන දෙකක් ගමන් කරවන්න පුළුවන්. ඒ නිසා මේක තනි සංඛ්‍යාවකට එන්නේ නැහැ පුතේ. මේක මේ වගේ අවස්ථාවක්. මේ බලන්න. 3 n 5 කියලා આવුත් 3 n 5 කියලා આવුත් එහෙම අපිට මොන වගේ ආන්සර් එකක් එයිද? 3 n 5. 3 and 5 is කියලා ආන්සර් එක ගන්න ඕනේ. කොහොමද ගන්නෙ? 3 කියලා කියන්නේ 0011 0.11 and 5 කියන්නේ 0101 then is ආන්සර් එක එන්න ඕනි. කොහොමද ආන්සර් එක ගන්නෙ? මෙන්න ගුණ කිරීමක් නේ පහළට ලියමු 0.01 0.1 මතක තියාගන්න මේක n මෙහෙයුම මිසක් ගුණ කිරීම නෙවෙයි. අර අපි දිවිමය සංඛ්‍යා ගුණ කරා වගේ පුතේ දැන් මේක 1 1 එහෙම කියලා එහෙම ගුණ කරන්නේ නැහැ. ඒ පදේ එතන පද වලින් කියන්නේ මේ ස්ථානින් ගුණ වෙනවා විතරයි මේ බලන්න. එක් වරක් එක 1යි. බිංදු වරක් එක බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. බිංදු වරක් බිංදුව බිංදුවයි. පුතේ ඔන්න ඔච්චරයි ගන්නෙ. එහෙනම් මෙතන is බිංදුවයි 1යි. පැහැදිලිද? 0.1 කියන්නේ මෙතන දෙන්නේ ආන්සර් එක මොකද්ද? 1. 3 and 5 is 1.
3 n මෙහෙයුමට 3 සහ 5 n මෙහෙයුමට වැටෙනවා ආන්සර් එක විදිහට එක හම්බ වෙනවා. පැහැදිලිද? නෑ. රයිට්. අපි පැහැදිලි නැති වෙන්න පුළුවන් ළමයි. එකපාරින්ම අපිට පැහැදිලි වෙන්නේ නෑ යම් ගණනය කිරීමක් සිද්ධ කරාට. අපි තව පාරක් යමු තවත් සංඛ්‍යාවකට. අපි දාමු 4 and 6. right. අපි දැන් මේක මෙහෙම ලියමු. 4 කියලා කියන්නේ පුතේ 0.1.3. දරුවන්ට මතක ඇති මම කිව්වා කලින් chart එක මතක තියාගන්න ඕනේ. එතකොට අපිට ටක් ගාලා වේගයෙන් මේ සංඛ්‍යා හදා ගන්න පුළුවන්. right. 6 කියන්නේ 0.1.1. මේක අපි n මෙහෙයුමට ලක් කරනවා. n මෙහෙයුමේදී මොකද වෙන්නේ? මේ අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරනවා පමණයි. 0.0.0යි. 1.0.0යි. 1.1.1යි. 0.0.0යි. එහෙනම් 4 and 6 කියලා ගත්තොත් ආන්සර් එකේ ඉන්නේ පුතේ is 4. මේ බලන්න 4මයි ඇවිල්ලා තියෙන්නේ. ඒක අපිට කියන්න බෑ හරියටම මොකක්ද දෙන ආන්සර් එක කියලා. ඒතර මේ බලන්න 100 110න් ගුණ කරා. නමුත් අපි කියන ගුණ කිරීම නෙවෙයි n මෙහෙයුමට ලක් වුණා 100 කියලාම උත්තරය ආවා. right. අපි තව එකක් බලමු. අපි ගලමු 8 n 4 කියලා. 8 කියන්නේ 1.3ට. 4 කියන්නේ 0.1.2ට. ඔන්න n මෙහෙයුමට වැටෙනවා. 0.0.0යි. 0.0.0යි. 1.0.0යි. 1.0.0යි. එහෙනම් 8 n 4 කිව්වොත් ආන්සර් එක 0යි. 0.4ක් කියන්නේ 0යි. දැන් පැහැදිලිද පුතේ? මේක එකපාරට 8යි 4යි දිහා දැකලා අපිට ආන්සර් එක ගන්න බෑ. 8 වරක් 4 12යි කියලා එහෙම ගන්න එපා. සංඛ්‍යා දෙක දිහා බලලා අපිට ගන්න බෑ. රයිට්? ඒකයි මම කිව්වේ. හැම වෙලාවකදීම අපි මේ සංඛ්‍යා දෙක හදන්න ඕනේ. හරි. දැන් අපි තව සංඛ්‍යාවක් කරන් බලමුකෝ පුතේ. දැන් මෙහෙම හිතමුකෝ. 3 and 3 කියලා. ඒ කියන්නේ අපි එක වගේ සංඛ්‍යා දෙකක් බලමුද n මෙහෙයුමට දාලා. 3 කියන්නේ පුතේ 0.1ට. හරි. 0.1ට. එක් වරක් 1 1යි එක් වරක් 1 1යි 0.0.0 මොකද වෙන්නේ? is 3. ආන්සර් එක 3මයි. අර මේකේ වෙනස තියෙන්නේ එතන තියෙන සංඛ්‍යාවමයි පුතේ ගුණ වෙන්නේ. හරිද? වෙනස් වෙන්නේ නැහැ. හරිද? හරි. එහෙමනම් මේක ඔන්න ඔය ආකාරයට තමයි සිද්ධ වෙන්නේ n මෙහෙයුම. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා n මෙහෙයුම දැන් not මෙහෙයුම නම් කෙලින්ම දීප සංඛ්‍යාව අනිත් පැත්ත හැරුණා. يعني 10යි 11 වගේ යනවා නම් not මෙහෙයුමෙන් පස්සේ එළියට එන්නේ 0.1.2 මේ සම්පූර්ණ අනිත් පැත්ත හැරුණා. නමුත් n මෙහෙයුම එහෙම නැහැ. n මෙහෙයුමදී අපිට ඕනිම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඕනිම සංඛ්‍යාවක් දැක්කද දැන් 10n නේද? 10n 3 කියලා ගත්තොත් 10 කියන්නේ පුතේ 10යි 10ට. 3 කියන්නේ 0.2.1ට. බලන්න ලියලම හදන්න වෙනවා. 1.0.0යි. 1.1 1යි. 0.0.0යි. 1.0.0යි මේ. කෙලිම උත්තරේ 2යි. 1.0 කියන්නේ 2ට. ඒ කියන්නේ මේකද වෙන්නේ අර එකෙන් එක ගුණ වුණොත් විතරමනේ එක ඉන්නේ පුතේ. දෙපැත්තෙම එක තියෙනවා නම් අවුලක් නැහැ. බැරි වෙලා හරි එක නැති වුණොත් එක පැත්තක හරි බිඳු තිබුණොත් සම්පූර්ණ උත්තරේ බිඳුව ලෙසට තමයි පරිවර්තනය වෙන්නේ. ඉතින් ඕක තමයි n කියන්නේ පුතේ ගුණ කිරීමක්. නමුත් ගුණ කිරීමක් වුණාට ඩිජිට් එකෙන් ඩිජිට් එක පමණයි ගුණ කරන්නේ. එක ඩිජිට් එකකින් සම්පූර්ණම ගාන ගුණ කරන්නේ නැහැ. එහෙනම් දරුවන්ට n මෙහෙයුම ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. right. අපි එහෙමනම් n මෙහෙයුමෙන් පසුව යනවා පිටුවට සාරිත o මෙහෙයුම. පුතේ o කියන්නේ ආකලනයක්. අරක ගුණනයක් නේ. මේක එකතුවක්. ආකලනය. මේකේ ගේට් එක එන්නේ මේ විදිහට. ඒකෙදිත් ආදාන දෙකක් අපිට ගන්න පුළුවන් එක අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒතර මේකෙදිත් අපි සංඛ්‍යාවක් හදමු කලින් වගේම 4 o 5 is කීයද කියලා බලමුද? 4 කියන්නේ 0.100. 5 කියන්නේ 0.1.1. මේකෙදි මොකද වෙන්නේ? අර ඇන්ඩ් එක නම් ගුණ කිරීමක් නේ. මේකෙදි එකතු කිරීමක් පුතේ. o මෙහෙයුම කියන්නේ එකතු කිරීමක්. 1.1 0.0.0 එකයි 10 කියලා ගන්නවද? නැහැ. 1.1. එහෙමයි මේකෙදි ගන්න 0.0.0. අන්තිමට ආවේ මොකක්ද ආන්සර් එක? 5මයි. හරි. ආයි බලමු තව එකක්. 6 6 කියන්නේ 110ට 0.110ට 2 කියන්නේ 10ට 0.2යි. o මෙහෙම 0.1.1 මොකද උනේ? ඒත් උත්තරේ is 6.
වෙනස් උත්තරයක් හරිය අහම්බෙන් හම්බ වෙන්නේ. වෙනස් උත්තරයක් අපිට හරි. අපි තව එකක් බලමු. 10 වගේ එකක් ගමු. 10 කියන්නේ 10යි 10ට. 3 කියන්නේ 0.1ට. 1.1 අන්න වෙනස් උත්තරයක් ආවා. 10යි 11. එහෙමනම් ආන්සර් එකේ ඉන්නේ 11. මේක අපි හදලා බලන්නකෝ. 1යි 2යි 3යි 8යි 3යි 11යි. අන්න වෙනස් උත්තරයක් ආවා. මොකද 10 3 කිව්ව ගමන් ආන්සර් එකේ 11 කියලායි ආවේ. එහෙනම් මේකෙදි මොකද වෙන්නේ එකතු කිරීමක් හොඳට මතක තියාගන්න. මේ විදිහට ගත්තට පස්සේ ඔය 1 දෙපැත්තෙන් එක පැත්තක හරි එකක් තිබ්බොත් එකයි. පැහැදිලිද? දෙපැත්තෙන් එක පැත්තක හරි එකක් තිබ්බොත් එකයි. ගුණ කිරීමකදී බිඳුව ගෑවුණත් බිඳුවයි. right. මම මේකෙත් පුතාලට සාරාංශයක් දෙන්නම්. එහෙනම් O ගේට් එකේදී සිද්ධ වෙන්නේ O මෙහෙයුමේදී සිද්ධ වෙන්නේ ආකලනයක් එහෙම නැත්නම් එකතුවක්. හැබැයි එකතුව සිද්ධ වෙනකොට සාම්ප්‍රදායික එකතු කිරීමක් නෙවෙයි පුතේ සිද්ධ වෙන්නේ. සාම්ප්‍රදායික එකතු කිරීමක් මේකෙදි සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට අදාළ 1 කියලායි අපි ගන්න. දැන් සාමාන්‍ය එකතු කිරීමකදී අපි ගත්ත 1 කියලානේ. එතකොට මේක ගන්නෙ නැහැ මෙතනදී. මේක නෙවෙයි ගන්නෙ 1 කියලායි අපි ගන්නෙ. right. ඒක හොඳට අවබෝධ කරගන්න. මොකද මේක මෙහෙයුමක්. මේ මෙහෙයුම තුලදී ගණිත කර්මය සිද්ධ වෙන්නේ ඔන්න ඔය ආකාරයට. right. එහෙමනම් අපි මේකෙන් පසු අපි අන්තිම මෙහෙයුමට යමු. පිටු අනුසාරිත XOR මෙහෙයුම. XOR කියන ගේට් එක තියෙන මේ විදිහටමයි පුතේ. O එකම තමයි චූට්ටක් වෙනස්. ඒ කියන්නේ Oම තමයි X විදිහටයි මේකෙදි එන්නේ. මේකේ තියෙනවා පොඩි විශේෂත්වයක් XOR මෙහෙයුමේදී. XOR මෙහෙයුමේ විශේෂත්වය තමයි පුතේ ආදාන සමාන වූ විට right. ආදාන සමාන වූ විට ප්‍රතිදානය බිඳුවයි. නැත්නම් අසත්‍යයි. ප්‍රතිදානය අසත්‍ය වේ. ඒ කියන්නේ පුතේ. ඒ කියන්නේ දැන් XOR එකකදී 1 බිඳුවයි. බිඳුවයි. ඔන්න XOR. ආදාන අසමාන වුණාම 1.1. ආදාන අසමාන වුණාම ප්‍රතිදානයේ සත්‍යයි. මේ තියෙන්නේ. ඔන්න XOR එකක වෙන විදිය. දරුවෝ මේකේ මතක තියාගන්න දරුවෝ මෙන්න මේ කොටස. මෙන්න මේක තමයි XOR වල අපිට වැදගත් කොටස. ඒ කියන්නේ ආදාන සමාන නම් ප්‍රතිදානය අසමානයි. දැන් පුතේ O එකකදී සිද්ධ වුණේ 1 නේ. මෙතනදී 1 බිඳුවයි. ඒ නිසා තමයි XOR එක මේ විදිහට අපි X කියලා අරන් තියෙන්නේ. ඉතින් මේ XOR එකේනුත් අපි බලමු වැඩක් කරලා. XOR මෙහෙයුමෙනු. අපි ගමු XOR එකටත් 5 XOR 3 කියලා. 5 0.1 3.1 ඔන්න බලන්න පුතේ මොකද වෙන්නේ? 1 සමානයිනේ. ඉන්පුට් සමානයි නම් උත්තරේ බිඳුවයි. 1 සමානයි බිඳුවයි. 0.1 අසමානයිනේ 1යි. 1.0 අසමානයිනේ 1යි. 0.0 සමානයිනේ බිඳුවයි. එහෙනම් මේකේ ආන්සර් එක මොකද්ද වෙන්නේ? E6. මේ 1.0 කියන්නේ 6ට. පැහැදිලිද? තව එකක් කරමු. හරි. 4 XOR 2. 4 කියන්නේ පුතේ 100ය බිඳුවට 2 කියන්නේ 0.1. සමානයි 0.0 නේද? සමාන නම් 0යි. 0.1. අසමාන නම් 1යි. අසමාන නම් 1යි. සමාන නම් 0යි. ඒකේ මොකක්ද ආන්සර් එක? 4 XOR 2 is 1.6. හැම එකේම 6ද කොහෙද ආන්සර් එක වගේ නේද? අරකෙත් 6 නේ. හරි. තව ගානක් කරමු. අපි ගමු 8 XOR 7 අරන් බලමු. 8 කියන්නේ 1.3ට. 7 කියන්නේ 0.1. මොකද වෙන්නේ? ඔක්කොම අසමානයි. 0.1. 1.1. මොකද සමානේ වන්නේ. එහෙනම් 8 XOR 7 is අපිට එන්නේ K4ක් නේ. K4ක් කියන්නේ 15යි. ආන්සර් එක. 8 XOR 7 කියන්නේ 15 විදිහටයි අපිට ගන්න වෙන්නේ. මොකද මෙතනදී අර පද සමාන වුණොත් විතරයි ආන්සර් එක එන්නේ නැත්තේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ආවොත් 1 ඒව 4යි 0යි 1 ඒව 4ක් මේ 0යි මෙතෙන්ට විතරයි 1.
එතකොට මේකේ දෙන්නේ මේ නේද? මේ ඉන්නේ 15නේ 15යි 7යි. 15යි 7යි ගත්තොත් එහෙම මේ 8 කියලා අංශ එකේ. ඒ කියන්නේ පුතේ දැන් සමාන නම් ඉන්පුට් සමාන නම් උත්තරේ බිඳුවයි. ඉන්පුට් සමාන නම් උත්තරේ බිඳුවයි. ඉන්පුට් අසමාන නම් තමයි අවුට්පුට් එක 1 වෙන්නේ. ඉතින් ඒක මේ පුතාලා මේකේ නෝට් එක දාගන්න. රයිට් මේකේ නෝට් එක දාගන්න. ආදාන සමාන වූ විට ප්‍රතිදාන අසත්‍ය වේ. ආදාන සමාන වූ විට ප්‍රතිදාන අසත්‍ය වේ. ආදාන අසමාන වූ විට ප්‍රතිදානය සත්‍ය වේ. මේක අනිත් පැත්ත. ආදාන අසමාන වූ විට ප්‍රතිදානය සත්‍ය වේ. එතකොට මම සම්පූර්ණ මෙහෙයුම් වලින් සම්පූර්ණ සාරාංශයක් දෙන්නම් දැන් දරුවන්ට. අපි දැන් කතා කරපු මෙහෙයුම් ටික නේද? රයිට්. මෙහෙයුම්. රයිට්. not මෙහෙයුම. not මෙහෙයුම මොකද වුනේ? ඔන්න not මෙහෙයුමේ සාරාංශය ගත්තොත් එහෙම අපි ලබා දුන් අංකය අනිත් පැත්ත හැරෙනවා නේද? එහෙනම් අපි ආදානය අනිත් පැත්ත එන්න කෙටියෙන් ආදානය අනිත් පැත්ත හැරෙනවා. මතක තියාගන්න පුළුවන් විදිහක් තියෙන්නත් එපා දරුවනේ. ඊගාවට කතා කරා and එක. හරි. and එකේදී මොකද වුනේ? ආදාන දෙක ගුණනය. කියන්නේ උදාහරණයක් ගන්න බලන්න මෙහෙම මේ. එක් වරක් එකයි විදිහට ගත්තා. එක් වරක් බිඳුවයි විදිහට ගත්තා. ඒ අදාළම සංඛ්‍යාව අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරා. සාමාන්‍ය ගුණ කිරීම නෙවෙයි. ඕ එකේදී ආදාන දෙක එකතුව සාමාන්‍ය එකතු කිරීම නෙවෙයි ඈ. 1 කියලායි ගත්තේ. 1 කියලායි ගත්තේ. XOR එක සමාන ආදාන ප්‍රතිදානය බිඳුව. කෙටියෙන්ම. ඒක මොකද්ද? සමාන ආදාන නම් ප්‍රතිදානය බිඳුවයි. ඒ කියන්නේ 1 සමානයි බිඳුවයි සමානයි බිඳුවයි. හැබැයි අසමාන ආදාන ප්‍රතිදානය 1යි. 1 බිඳුවයි නම් 1යි. නේද? බිඳුවයි 1යි නම් 1යි. එහෙනම් මෙන්න මෙච්චරයි අපිට සම්පූර්ණයෙන්ම not මෙහෙයුම, and මෙහෙයුම, o මෙහෙයුම, XOR කියන මෙහෙයුම තුලින් ලබාගත හැකි සාරාංශය. එහෙනම් පුතේ not මෙහෙයුමට යම් බිටුවක් අපි දැම්මොත් ඒක අනිත් පැත්ත හැරෙනවා. and එකට අපිට ආදාන දෙකක් දෙන්න වෙනවා. එතකොට මේ සංඛ්‍යා දෙක අතර ගුණනයක්, o එකේදී එකතු කිරීමක්, XOR වලදී සමාන ආදාන නම් ප්‍රතිදාන බිඳුවයි, අසමාන ආදාන නම් ප්‍රතිදාන 1යි. මෙන්න මේ විදිහට තමයි මේ බිටු අනුසාරිත මෙහෙයුම් කොටස ඔන්න ගණනය කරන්නේ සිද්ධ වෙන්නේ. එහෙනම් මම හිතනවා දරුවන්ට මේ කොටස දැන් හොඳට අවබෝධ වෙන්නේ නැති කියලා පටල ගන්න නම් එපා පුතේ. මෙන්න මෙතන සිද්ධ වෙන්නේ සාමාන්‍ය ගුණ කිරීමවත් නේද? සාමාන්‍ය ගුණ කිරීම සහ එකතු කිරීම නම් නෙවෙයි. සාමාන්‍ය ගුණ සහ එකතු කිරීම නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට නැත්තම් මොකද දරුවන්ට පැටලෙන්න පුළුවන් මේ කොටසේදී. සාමාන්‍ය ක්‍රමවේදය නෙවෙයි මේක තියෙන්නේ බව මතක තියාගන්න. හරිද? හරි. එහෙමනම් මෙතනින් පස්සේ අපි යමු. ඔන්න බිටුවනුසාරිත මෙහෙයුම් කොටස අවසන් කරනවා. අපි මෙතනින් යනවා ගණනය කිරීම වලට නැවතත් පුතේ අෂ්ටමයේ සංඛ්‍යා වලට. දැන් අපි දිවිමය සංඛ්‍යා ගණනය කිරීම කරානේ දරුවනේ. එහෙනම් දිවිමය සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කරලා බිටු අනුසාරිත මෙහෙයුම්, not මෙහෙයුම, o මෙහෙයුම, and මෙහෙයුම, XOR මෙහෙයුමත් අවසන් කරා. දැන් අපි එන්නේ අෂ්ටමය සංඛ්‍යා ගණනය කිරීමට. අටේ පාදයේ සංඛ්‍යා. ටිකක් ඔන්න හරි වෙනස්. මොකද අපිට පුරුදු 10 පාදයේ සංඛ්‍යා ගණනය කරලානේ. එහෙනම් අපි බලමුද කොහොමද අටේ පාදයේ සංඛ්‍යා එකතු කරන්න කියලා. බලාගන්න. අෂ්ටමය සංඛ්‍යා එකතු කිරීම. අටේ පාදයේ සංඛ්‍යා කොහොමද එකතු කරන්නේ? දැන් බිඳුවේ සිට 7 දක්වානේ අටේ පාදයේ සංඛ්‍යා තියෙන්නේ. පුතේ මේක ටිකක් හරි කොම්ප්ලිකේටඩ්. ඔයා හැම වෙලේම හිතන්න මේ ඔයාගේ පාදයේ ඉන්නේ. දැන් කියන්නේ අපි සාමාන්‍යයෙන් ගාණක් එකතු කරනකොට හිතින් උනත් එකතු කරන්නේ අපි අපේ පාදයේ ඉන්නේ. දැන් 5යි 10යි.
එහෙමනේ 5යි 5යි 10යි. 5යි 7යි 12යි. 12යි කියලා සංඛ්‍යාවක් පුතේ අටේ පාදයට නෑනේ. ඒ හරි ගැටලුවක්. අපි හැම ගානක්ම එකතු කරන්නේ 10න්. එතකොට අපි දැන් උදාහරණයක් විදිහට ඔන්න අපි අෂ්ටමයේ සංඛ්‍යාවක් එකතු කරමු. 4යි 2යි. කීයද 4යි 2යි? 6යිනේ. අවුලක් වුණාද? නෑ. හරි. 4යි 5යි. එකතු කරමුද? කීයද? 9යි. අවුලක් වුණාද? ඔව්. මොකක්ද අවුල? අටේ පාදයේ සංඛ්‍යාවක් නැහැනේ ළමයි 9 කියලා. 9 කියලා සංඛ්‍යාවක් තියෙනවද? නැහැ. එහෙනම් මේක වැරදි. අන්න ගැටලුව. සමහර සංඛ්‍යා එකතු කරන්නේ අපි අපේ 10 පාදේ. ඒක අටේ පාදයට ගැලපෙන්නේ නැහැ. හැබැයි ගැටලුවක් විසඳන්න පුළුවන්. මොකද්ද විසඳුම? පුතේ 4යි 5යි 9යි කියන්නේ 10 පාදයෙන්. මේක 10 පාදයෙන්. හැබැයි මෙතන බලාපොරොත්තු වෙන්නේ අටේ පාදයෙන් උත්තරේ. බලාපොරොත්තු වෙන්නේ 4යි 5යි එකතු කරාම අටේ පාදයේ පිළිතුරක්. ලැබෙන්නේ 10 පාදයේ පිළිතුරක්. එහෙනම් මොකද්ද පුතේ විසඳුම? 10 පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හැරවීම. ඔබ මේ කැල්කියුලේෂන් වලින් ලබා ගන්නා 10 පාදයේ සංඛ්‍යාව අටේ පාදයට පරිවර්තනය කළොත් ප්‍රශ්නේ විසඳෙනවා. මොකද පුතේ අපිට එකපාරට කියන්න පුළුවන්ද 4යි 5යි මෙන්න මේකයි කියලා? 4යි 5යි මෙන්න මේකයි කියලා අපිට කියන්න බෑ. මේකේ උත්තරේ එන්නේ 4යි 5යි අටේ පාදයෙන් එකතු කරාම 1යි 1යි කියලා. 4යි 5යි එකතු කරාම අටේ පාදයෙන් එන්නේ 1යි 1යි කියලා පුතේ. ඒ 1යි 1යි කියලා අපි දන්නවද? අපිට පුරුද්දක් තියෙනවද? නෑ. එහෙනම් අපි කරන්නේ අටේ පාදයේ එකතු කිරීම වලදී මේ එන සංඛ්‍යාව සෑම විටම අටේ පාදයට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ පුතේ දැන් මේ 9 නෙන්නේ 9 ටක් ගාලා අපි 8ෙන් බෙදනවා. 9ට 8 ඒවා 1යි ඉතුරුයි 1ක්. 8ට 1 ඒවා 0යි ඉතුරුයි 1ක්. අන්න පුතේ මේක සමානයි 1යි 1යි. ඒකයි මම කිව්වේ 1යි 1යි කියලා උත්තරේ එන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහටයි අපි ගන්නෙ. ඒතකොට 1යි 1යි කියලායි ගන්නෙ. 11 කියලා ඉන්නේ නැහැ 1යි 1යි. 1යි 1යි කියලායි ආන්සර් එකේ. හරි. අපි දැන් මේ කොටස කරලා බලමුකෝ. හරි මම ගානක් හදනවා. මම මේ ගාන හදනකොට දරුවන්ට පුළුවන් මේ ගාන බලා ගන්න කොහොමද මේක නිර්මාණය වෙන්නේ කියලා. හරි. දැන් අපිට අටේ පාදයේ සංඛ්‍යාවක් ලියනකොට 8 එහෙම ලියන්න බෑනේ. මොකද අපිට 0යි 7යි විතරයිනේ දැන් අංක තියෙන්නේ. මීට වඩා ලොකු අංක එන්න බෑ. 7න් උඩ අංක එන්න බෑ. 8 කීයටවත් ලියන්න බෑනේ. 8 කියලා සංඛ්‍යාවක් අටේ පාදයේ දන්නේවත් නැහැ. පැහැදිලි. ඒතර 8 ලියන්න බෑ. 9 ලියන්නත් බෑ. පැහැදිලිද? ඒ නිසා අටේ පාදයේ ඇතුලේ සංඛ්‍යාව විතරයි ලියන්න පුළුවන්. දැන් පුතේ ඔන්න අවුලක්. 3යි 7යි එකතු කරාම 10යි. 10 ලියන්න බෑනේ. ඇයි ඒ 10 කියන්නේ අපි 3යි 7යි එකතු කරන්නේ අපේ පාදයේ. හැබැයි මේ අපේ පාදයේ එන සංඛ්‍යාව අපිට පුළුවන් අටේ පාදයට හරවන්න. එහෙනම් අපි මොකද කරන්නේ? 3යි 7යි 10යිනේ ටක් ගාලා 10 බෙදමු 8ෙන්. මේ අපි කරන්න යන්නේ මොකද්ද පුතේ? 10 පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හරවනවා. 10ට 8 ඒවා 1යි ඉතුරුයි 2ක්. 1ට 8 ඒවා 0යි ඉතුරුයි 1ක්. අනේ පුතේ මොකද්ද එහෙනම් 7යි 3යි එකතු කරාම එන උත්තරේ 12යි. 12යි. මෙතනින් එන උත්තරේ තමයි මේ. දැන් අපි මොකද කරන්නේ? 7යි 3යි 12යි 2යි 1ක් ඉතුරුයි. තේරුණාද? 7යි 3යි එකතු කරාම අටේ පාදයෙන් උත්තරේ 12යි 2යි 1ක් ඉතුරුයි. කවුරු හරි අහන් හිටියොත් හයි පිස්සුද දන්නේ 7යි 3යි 12යි කියන්නේ කොහොමද කියලා. නෑ පුතේ මේක අටේ පාදේනේ. 10 පාදයෙන් නම් 10යි 0යි 1ක් ඉතුරුයි කියලා ගන්න තිබ්බා. අපි ඒක කරේ මොකද්ද? අපි 10 12ට හැරෙව්වා. 10 උත්තරේ 12ට හැරෙව්වා. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් අපි අටේ පාදයේ බවට පත් කරා. එතකොට 10 කියන්නේ 12ට ඔළුවේ තියාගන්න. 7යි 3යි 12යි 2යි 1ක් ඉතුරුයි. දැන් පුතේ 5යි 1යි 6යි. නැවතත් 6යි 7යි 8යි. 8 කියලා සංඛ්‍යාවක් නෑ. එහෙනම් මොකද කරන්නේ? මෙතෙන්ට එන්න ඕනි අංකයක් නැවත බෙදමු. 8ට 8 ඒවා 1යි ඉතුරුයි 0ක්. 1ට 8 ඒවා 0යි ඉතුරුයි 1ක්. එහෙනම් මෙතනින් එන්නේ 1යි 0යි. එහෙනම් පුතේ 5යි 1යි 6යි
6යි 2යි 8යි එකතුව එන්නේ කොහොමද 0යි 1ක් ඉතුරුයි. දැන් ආයි 6යි 7යි 8යි ආයි 8යි. ඉතින් අපි දැන් දන්නවනේ 8ට එන්නේ කොහොමද 10යි කියලා නේද? ආයි 0යි මේ පැත්තට එකක් යනවා. ඒක ආයි එනවා. උත්තරේ එන්නේ 1002යි කියලා. දැන් අපි ගන්න ඇත්තටම 1.0.2 1002 කියලා කමක් නැහැ කියමු. හරිද? ආන්සර් එක එන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේක සාමාන්‍යයෙන් එකතු කරා නම් එහෙම ඔය උත්තරේ නෙමෙයි වෙන උත්තරයක් නේ. නමුත් මේ 8 පාදේ. ඒක තව දරුවෙක්ට මෙහෙම හිතෙන්නත් පුළුවන්. ඒ නිසා ඕක අපිට බැරිද 153 627 කෙලින්ම 10 පාදයෙන් එකතු කළා තනි උත්තරයක් එනවනේ. ඔය උත්තරේ බැයිද අපිට එකපාරේ මට පාදයට හරවන්න. පුළුවන්. පුළුවන්. ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ මෙතන. පුතේ අපිට මේ බෙදීම් ගුණ කිරීම කුඩා අංකයන් වලට හරි පහසුවෙන් කරන්න පුළුවන්. දැන් 153 නේ තිබුණේ. 627 නේ එන්නේ. හරි. 10යි එකක් ඉතුරුයි 5යි 6යි 7යි 8යි මෙතනින් එනවා 7ක් 780 නේ. මේ විදිහට 780 දැන් බලන්නකෝ 8න්. දැන් 780 8 බලන්න ඕනි කීයක් තියෙයිද? වේගයෙන් බලන්න පුළුවන්ද? 800 නම් 100ක් තියෙනවා. හරිද? මේ 800 නෙමෙයිනේ. අතට 780 දැන් අපිට හොයන්න ගියාම හරි අමාරුයි. නේද? කීයක් තියෙනවද කියලා අපිට හොයාගන්න බෑ. අතට අපි ආයෙ වැඩි කර දැන් අපි හිතනවා එතකොට 100ක් නේ 90ක් තිබ්බොත් කීයද? ඔහොක බල මෙහෙම හද යනකොට ළමයි ලොකු කාලයක් යනවා. දැන් බලන්න මේ විදිහට මේ 780 බෙදාගෙන යන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි දරුවනේ. දැන් මට නම් මේ 780 ඉතාම වේගෙන් සුළු කරන්න බෑ. මොකද කොහොම කරත් අපිට ඒක හරිම පිළිතුරු කියලා වෙලාවකට හිතන්න අමාරුයි. ඒ නිසා පුතේ දැන් මේක කරන්න පුළුවන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් 780ටක් ගාලා 8න් බෙදලා දශමයේ කරා නම් ප්‍රශ්න විසඳෙනව නේද කියලා. නමුත් පුතේ ඊට වඩා ලේසි නේද මේ විදිහට සංඛ්‍යාවෙන් සංඛ්‍යාව බෙදාව නම් නේද 7යි 3යි 10යි 10ට 8 ඒවා 12යි නේද 5යි 2යි 6යි 8යි 8ට මේ 1යි බිඳුවයි. ඊටාම වේගයෙන් මේ ගාන අපිට හදා ගන්න පුළුවන්. ඒකයි පුතේ මම කිව්වේ ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපි කෙටි ක්‍රමයේ තමයි පුළුවන් තරම් පුරුදු වෙන්න ඕනේ. හරි. ඉතින් අපි බලමු තව සංඛ්‍යාවක් එකතු කරලා. දැන් අපි අර විදිහට නැතුව අපේ ක්‍රමයට අපි කරමු. 166 325. දැන් පුතේ 6යි 5යි 11යි 11 කියලා අපිට ලියන්න බෑ. අපි ඒක 8ෙන් බෙදන්න ඕනි. 11ට 8 ඒවා 1යි ඉතුරුයි 3ක්. එතකොට මෙතනින් ඔය ඉතින් මෙහෙම ලියන්න ඕනිත් නෑ. ටක් ගාලා මේක 13යි කියලා පේනවනේ. නමුත් ඉතින් මම ගන්නම් 0යි 1යි. එහෙමනම් උත්තරේ 13යි. එහෙනම් මෙතෙන්ට 3 එනවා පුතේ මෙතෙන්ට 1 එනවා. 6යි 1යි 7යි 7යි 2යි 9යි. 9 8ෙන් බෙදාගත්තොත් එහෙම 11 තමයි එන්නේ. right. මොකද 9ට 8 ඒවා 1යි 1ක් ඉතුරුයි. right. ඒතර 11යි. මෙන්න උත්තරේ. එහෙනම් 1යි 1ක් ඉතුරුයි. 1යි 2යි 3යි 5යි. 5 ලියන්න පුළුවන් අපිට. ඇයි 5 8ට වඩා අඩුයිනේ. ඒ නිසා බය නැතුව 5 ලියන්න. මෙන්න උත්තරේ 513. පුතේ හැම වෙලාවෙම 8 කියන සංඛ්‍යාවට අඩු සංඛ්‍යාවක් ආවොත් ලියන්න පුළුවන්. දැන් මෙහෙම ගාණක් හැදුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ බලන්නකෝ. මේ බලන්නකෝ 211 122. ඔන්න 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 3යි කිසිම ප්‍රශ්නයක් නැහැ. අයි පුතේ සියලුම සංඛ්‍යා 9 පාදයට වඩා අඩුයිනේ. එතකොට මේකෙදි කිසි ගැටලුවක් නැහැ. එතකොට දැන් මේක අෂ්ටමය කරන්න ගියොත් එහෙම මෙතන ලොකු වැරද්දක් තියෙනවා. දැන් ඉතින් 1යි 2යි 3යිනේ 3ට 8 ඒව නැහැ නේ මේ 3ට 8 ඒව තියෙනවද නැහැ බිඳුවයි ඉතුරුයි 3ක්. ඉතින් ඒකම තමයි ඉන්නේ. දැන් මේ සංඛ්‍යාව 10 පාදයෙන් ආව 8 පාදයෙන් ආව එහෙම කියන්න බෑ. 8 පාදෙම තමයි. මොකද අපි සංඛ්‍යා 8ම නැහැද මේ. හැබැයි තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම. එතකොට 211 10 පාදයෙන් 122 10 පාදයෙන් ආවොත් ඔයත් උත්තරේ 333යි. එතකොට 333 සමානද 8 පාදයේ 333ටත්? ඔව් ඉතින්. සමානයි. මොකද මේක මේ සංඛ්‍යා පද්ධතියනේ. ඉතින් පද්ධතිවල තියෙන සංඛ්‍යාත් එක්ක තමයි පුතේ මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා මේ විදිහටම ගන්න. බැරි වෙලා හරි 8ට වඩා ලොකු සංඛ්‍යාවක් ආවොත් තමයි අපි ඒක පරිවර්තනය කිරීමකින් ගන්නෙ. හරිනේ? පැහැදිලිනේ? හරි. එහෙනම් ඔන්න 8 පාදයේ සංඛ්‍යා එකතු කිරීමේ කොටසත් අපි දැන් ඉගෙන ගත්තා. රයිට්. අපි එහෙනම් තව එක ගානක් හදලා ඉස්සරහට යමු. ටිකක් ලොකු ගානක් හදමු. 1653. ඉතින් ගමු අපි 756. හරි. බාන්න එකක්වත් නැහැ ලොකු සංඛ්‍යා. 3යි 1යි 4යි. 6යි 5යි 11යි.
එහෙනම් 11 කියන්නේ මොකද්ද? 8ට 1යි ඉතුරුයි 3ක් 13. 3යි 1යි. 6යි 1යි 7යි 7යි 5යි 12යි. 12 කියන්නේ 14 එන්න ඕනේ ඈ. දැන් මතකයි නේද 12ට 8 ඒවා 1යි ඉතුරුයි 4ක්. 14යි එකක් ඉතුරුයි. 8යි. 8යි කියන්නේ මොකද්ද? 10යි. බිංදුවයි එකක් ඉතුරුයි. 1 1යි 2යි. එහෙනම් බලන්න 20434. 20434. දැන් දරුවෝ මෙහෙම කරන්න දරුවොත් මේ සංඛ්‍යාව එකතු කරලා මේ උත්තරේ එනවද බලන්න. මේ සංඛ්‍යාවම එකතු කරලා උත්තරේ එනවද බලන්න. එහෙම උත්තරේ එනවා නම් ප්‍රශ්නයක් නැහැ නේද? හරි. එහෙමනම් ඔන්න බලන්න අපි අෂ්ටමය සංඛ්‍යා එකතු කරන්න තමයි මේ ඉගෙන ගත්තේ. හරි. දැන් අපි බලමු අෂ්ටමය සංඛ්‍යා අඩු කරන්නේ කොහොමද කියලා. හරි පහසුයි මේක. දැන් 5න් 4ක් අඩු කරන්න කිව්වොත් ඒක ගැටලුවක් නෑ 1යි. අවුලක් නෑනේ. එතකොට 7න් 5ක් අඩු කරන්න කිව්වොත් 2යි. අවුලක් නෑ. එතකොට 35න් 20ක් අඩු කරන්න කිව්වොත් 5න් බිංදුවක් 5යි 3න් 2ක් 1යි. අවුලක් නෑ. අවුල තියෙන්නේ කොතනද? අවුල තියෙන්නේ ඔතන නෙවෙයි. එහෙනම් අපි යමු. සාමාන්‍ය අපිට මේ කුඩා අංකත් එක්ක ගනුදෙනු කරනකොට එහෙම ගැටලුවක් නැහැ. හරි එහෙනම් අපි බලමු දැන් මොකද්ද තියෙන ප්‍රශ්නය කොහොමද අපි මේ ප්‍රශ්න විසඳගන්නේ? ඔන්න අපි දැන් ටිකක් ලොකු ගාණක් කරමු. අපි 531 වගේ සංඛ්‍යාවක් 65 වගේ සංඛ්‍යාවකින් අඩු කරලා බලමු. ඔන්න පුතේ දැන් 1න් 5ක් අඩු කරන්න බෑ. අතට අපි ඉගෙන ගත්තා මේ පැත්තෙන් එකක් ගේන්න නේද? මේ පැත්තෙන් එකක් ගේනවා. මේ එක සමානයි හැම වෙලෙම පාදයට. පාදයට. පාදයේ කීයද මෙතන? මේ ඔක්කොම අටේ පාදයේ සංඛ්‍යානේ නේද? අපි මේ හදන්නේ අෂ්ටමයේ සංඛ්‍යානේ. එහෙමනම් පාදය 8යි. ඔන්න 8ට සමාන වුණා. දැන් පුතේ මෙන්න මෙතන 8ට මේක මොකද වෙන්නේ? මේ 8 එකතු වෙනවා මේකට දැන් 9යි. මේ පැත්ත එකක් ගෙනාව දැන් 9යි. 9න් 5ක් අඩු කරන්න 9න් 5ක් අඩු කරාම 4යි. 9න් 5ක් අඩු කරාම 4යි. දැන් මෙතන තියෙන්නේ දෙකක්. දෙකෙන් 6ක් අඩු කරන්න නැවතත් බෑ. මේ පැත්තෙන් ගේනවා එකක්. එක සමානයි 8යි. 8යි 2යි 10යි පුතේ. 10න් 6ක් අඩු කරාම 4යි. දැන් මෙතන තියෙන්නේ 4ක්. මොකද එකක් ගත්තනේ. එතකොට 444යි අපිට ආන්සර් එක එන්නේ. 8 පාදයි. දැන් මේක හරියද බලන්න අපිට පුළුවන්. මේ 444 අටේ පාදයෙන් තියෙන 65ට එකතු කරන්න. ඔන්න බලන්න. 5යි 4යි 9යි. ලියන්න පුළුවන්ද 9? බෑ. 5 4යි 9 කියන්නේ 10 පාදේ. එහෙනම් 9 අටේ පාදයට අපි හැරෙව්වොත් මොකද වෙන්නේ? 9ට 8 ඒවා 1යි ඉතුරු 1ක්. 11යිනේ. 1යි එකක් ගියා පැත්තට. 6යි 4යි 10යි 10යි 1යි 11යි. 11 කියන සංඛ්‍යාව නැවත 8ෙන් බෙදුවොත් 11ට 8 ඒවා 1යි ඉතුරුයි 3ක් 13යි. 3යි ඉතුරුයි 1ක්. ඒකයි මේ 4යි 5යි. අන්න පුතේ 531 එන වටේ පාදයට. එහෙමනම් මේක කරන්නේ ඔන්න ඔය ආකාරයට. අපි හැම වෙලාවකදීම මේ පැත්තෙන් ගේන්නේ 8ක්. ඒ 8ත් එක්ක මේ සංඛ්‍යාව එකතු කරගන්න. ඒකෙන් තමයි පුතේ මේ සංඛ්‍යාව අඩු කරගන්නේ. එතකොට මෙතනදී අපිට කීයටවත් ලොකු සංඛ්‍යාවක් තියන්න බෑ. මොකද දැන් මේ පැත්තෙන් මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන්. දැන් මේ පැත්තට විශාල සංඛ්‍යාවක් එනවනේ. අපි ඒ වගේ උදාහරණයක්ත් කරලා බලමු. දැන් අපි මේ වගේ සංඛ්‍යාවක් හදලා බලමුකෝ. 66ක් වගේ අරගෙන 55ක් වගේ. නෑ 55ක් 66ක් ගන්න බෑනේ. 17ක් වගේ ගමු. දැන් 6න් 7ක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් එකක් ගේනවා. එයා 8යි. 8යි 6යි කීයද? 14යි. 14න් 7ක් ගියාම 7යි. මේ පැත්තෙන් ගියාන එකක් 5යි 4යි. 47යි. අර අපිට කීයටවත් එහෙම වුණාම ඊට වඩා ලොකු සංඛ්‍යාවක් එන්නේ නැහැ. දැන් මේ පැත්තෙන් අපිට 7ක් තිබ්බනම් මේ පැත්තේ කීයටවත් 4ට වඩා ලොකු සංඛ්‍යාවක් යටට එන්නේ නැහැ. 8 එන්නේ නැහැ කීයටවත්. එහෙනම් 7යි බිංදුවයි කියලා ගන්න තිබ්බා. අඩු කිරීමකදී. එනිසා පුතේ එන්න පුළුවන් උපරිම සංඛ්‍යාව තමයි මේ. 6යි 7යි. ඒතර 6 8ක් ගෙනාව ගමන් 14යි. 14න් 7ක් ගිය ගමන් 7යි. දැන් මේ දෙක අනිත් පැත්තට එකතු කරලා බලමු. 7යි 7යි 14යි. 14 තියන්න බැහැනේ. අනිත් පැත්තට හරවන්න. එකක් ඉතුරුයි 6යි. දැන් 16යි. එකක් ඉතුරුයි. 4යි 1යි 5යි අර 1යි 6යි. නැවත උත්තරේ එනවා.
එනිසා එන්න පුළුවන් උපරිම සංඛ්‍යාව තමයි මේ ආවේ. ඒතර මේ එකතු කිරීම 14යි. ඒ 14 තමයි මෙතෙන්ට එන්නේ. 14න් 7ක් අඩු කරා 7යි. දැන් පුතේ පැහැදිලි වුණාද මේ අඩු කිරීමේ ක්‍රමවේදය? මම ආයි පැහැදිලි වෙන්න තව එක ගානක් පැහැදිලි කරලා දෙන්නම් දරුවන්ට. දැන් අපිට සාමාන්‍යයෙන් සංඛ්‍යාවක් ගන්න පුළුවන් මේ වගේ. මේ වගේ එකක් ගමු. අඩු කිරීම. 6න් 7ක් අඩු කරන්න බෑ. මේක අපි 7 දාගමුකෝ. 6න් 7ක් අඩු කරන්න බෑ. එතන මේ පැත්තෙන් අපි ගේනවා 1ක්. ඒ කියන්නේ 8ක්. 8යි 6යි 14යි. 14න් 7ක් 7යි. මෙතන තියෙන්නේ 2යි. 2කින් 3ක් අඩු කරන්න බෑනේ පුතේ. ගේනවා මේ පැත්තෙන් 1ක්. ඒ කියන්නේ 8ක්. 8යි 2යි 10යි. 10න් 3ක් අඩු කරාට පස්සේ 7යි. මෙතන තියෙන්නේ 6යි. 6න් 6ක් අඩු කරාම බිඳුවයි. ඔන්න බලන්න. අෂ්ටමේ හැම වෙලාවකදීම වමෙන් ගේන්නේ 8ක්. ඒ 8ත් එක්ක තියෙන සංඛ්‍යාව එකතු කරන්න. එතකොට දැන් මේ විදිහේ උත්තරයක් එනවා. අපි මේක එකතු කරලා බලමු. අපි ගාම එකතු කිරීමක් ප්‍රගුණ කරමු. 7යි 7යි 14යි. 14යි කියන්නේ හැම වෙලේම 16යි. එහෙනම් 6යි එකක් ඉතුරුයි. 7යි 3යි 10යි 10යි 11යි. 11 කියන්නේ හැම වෙලේම 13යි. එහෙනම් 3යි එකක් ඉතුරුයි. 6යි 1යි 7යි 736යි. එහෙනම් ඒ පිළිතුරම ඒ විදිහටම අපිට ලැබෙනව නේද? එහෙනම් පුතේ අෂ්ටමේ සංඛ්‍යා එකතු කරද්දිත් අෂ්ටමේ සංඛ්‍යා අඩු කරද්දිත් ඔන්න ඔය ක්‍රමවේදය හොඳට මතක තියාගන්න. මොකද එකතු කරනකොට අර ලැබෙන්නේ හැම වෙලේම අපිට 10 පාදයේ සංඛ්‍යාවක්. ඒ නිසා අපි හැම වෙලේම අන්නේ සංඛ්‍යා මේ විදිහට පරිවර්තනය වෙනවා. පරිවර්තනය කරා. එතකොට මෙහෙම පරිවර්තනය කරාට පස්සේ අපිට මේ ලැබෙන්නේ 8 පාදයේ සංඛ්‍යාව. මේක 10 පාදයේ මේක 8 පාදයේ. 8 පාදයේ සංඛ්‍යාව තමයි මෙතෙන්ට ගේන්නේ. නේද පුතේ? 7 7යි 14යි මේ. 7 7යි 14යි. මෙතනින් තමයි මෙයා ගියේ. උතර 16යි කියන ආන්සර් එක තමයි මේ ආවේ මෙතෙන්ට. මෙහෙම. මේ පැත්ත එකතු තමයි මේ ගියේ. පැහැදිලි නේද? 7යි 7යි 14යි. 14 බෙදලා ගත්තාම 16යි 8 පාදේ. 6 දැම්ම එක එහා පැත්තට ගියා. අඩු කිරීමකදීත් එහෙමයි. මේ පැත්තෙන් 8ක් ගේනවා. තියෙන සංඛ්‍යාවත් එක්ක එකතු කරනවා. ඊට පස්සේ අඩු කරනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා අෂ්ටමය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම සිද්ධ කරන්න. ඊගාවට අපිට දැන් ඔන්න හම්බ වෙනවා සද්දශමේ සංඛ්‍යා. දැන් අෂ්ටමේ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම අවසන් වෙනකොට ඔන්න අපිට හම්බ වෙනවා සද්දශමේ සංඛ්‍යා. මොනකටද? ෂඩ්දශමේ සංඛ්‍යා එකතු කරන්න. සද්දශමේ සංඛ්‍යා එකතු කරද්දිත් මේ සිදුවීමමයි පුතේ. දැන් සරලව අපි ගත්තොත් එහෙම මෙහෙම සද්දශමේ සංඛ්‍යා දෙකක් 8යි 8යි කියලා. sorry 8යි 8යි දැම්ම ගන්න ඕනේ නැහැ. මෙහෙම හිතමුකෝ. 2යි 3යි කියලා. 2යි 3යි 5යි. ඒක අවුලක් නැහැනේ. එතකොට 6යි 3යි. 6යි 3යි 9යි. ඒකත් අවුලක් නැහැ. හැබැයි 5යි 5යි. 5යි 5යි 10යි 10 ලියන්න බෑනේ. ආන් ඒ. පේනව නේද? 6යි 5යි. 6යි 5යි 11යි. ඔන්න සද්දශමේ සංඛ්‍යා පද්ධතිය ලැබෙන විදිහ. හරි. දැන් අපි සද්දශමේ සංඛ්‍යාවලින් විශාල සංඛ්‍යාවක් හැදුවොත් එහෙම. මෙහෙම. A B එකතු කරනවා නිකන් 56යි වගේ සංඛ්‍යාවක් එක්ක. දැන් පුතේ B කියන්නේ කීයද? 11. නේද? B කියන්නේ 11ට. දැන් 11යි 6යි 17යි. දැන් අපිට 17න් 7 ලියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකක් කරනවද? මේක දැන් 16න් බෙදනවා. ඇයි දැන් 17 කියන සංඛ්‍යාව අපිට ලියන්න බෑනේ. එහෙම ලිව්වොත් එහෙනම් මේක අපිට 10 පාදයෙන් කරා වෙනවනේ. එහෙනම් 17ට 16 එකයි ඉතුරුයි 1ක්. එහෙමනම් මෙතනින් අපි ලියනවා 1යි. ඉතුරුයි 1ක්. ඒ කියන්නේ 10 1 11 5 11යි 5යි 16යි. 16 සංඛ්‍යාවක් නෑ. 16 කියන්නේ 16න් බෙදුවහම 16ට 16 1යි ඉතුරුයි බිඳුවක් බිඳුවයි 1යි. එකතු කරාම මෙන්න මේ විදිහට අපිට සංඛ්‍යාවක් බලා ගන්න පුළුවන්. පැහැදිලිද? AB 56 එකතු කරාම ඔන්න අපිට ලැබෙන පිළිතුර. හරි අපි බලමු තව එකක්. අපි නිකන් අකුරු නැතුව සංඛ්‍යාවක් ලිව්වොත් දැන් 8 9 1
5 3 2 ඔය වගේ එකක් 16 පාදේ 1 2 3යි 9යි 3යි 9යි 3යි එකතු කරාම එන්නේ කීයද 12යි 12 කියන්නේ C 8යි 5යි 13යි 13 කියන්නේ D අන්න DC3 කියලායි උත්තරේ එන්නේ පැහැදිලිද එතකොට අපිට දැන් අර 10ට වඩා විශාල සංඛ්‍යා ආවොත් ඒවා මේ විදිහට අපිට තියන්න පුළුවන් හරිද අර 16න් දැන් කියන්නේ දැන් අපි දන්නවනේ පුතේ 15න් උඩට යනකොට ඉංග්‍රීසි අකුරු නැහැනේ එතකොට ඉතින් අපිට ඒක කන්වර්ට් කරලා තමයි ලියන්න වෙන්නේ ඒ නිසා මේ වගේ සංඛ්‍යාවක් අපිට මේ විදිහට විසඳන්න පුළුවන් හරිද එකතු කිරීමේදී ආයි බලගන්න මේක 9 ලියන්න පුළුවන් 9 7 8 හරි අපි ගමු මෙතෙන්ට A 5 2 8යි 2යි 10යි A 7යි 5යි 12යි 12 කියන්නේ C මෙතන A කියන්නේ 10යි 10 නෙමෙයි 19යි 19 ලියන්න බෑ ඒ නිසා ඒක හරවන්න වෙනවා 16ට ඒතර 16ට 19 1යි ඉතුරුයි 3 එහෙනම් 3යි 1යි පැහැදිලිනේ දැන් ඕකෙන් අපි අඩු කරන ඊගාට දැන් අපි අඩු කිරීමනේ යන්නේ දැන් අඩු කරලා බැලුවොත් 978 එන්න ඕනේ දැන් අපි එකතු කිරීමනේ මේ කලේ අපි අඩු කරලා බලමුද A 5යි 2 A කියන්නේ 10 10න් 2ක් අඩු කරාම 8යි C කියන්නේ 12 12න් 5ක් අඩු කරාම 7යි 3 3න් 10ක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් ගේනවා එකක් 16යි 16යි 3යි 19යි 19න් A අඩු කරාම 9යි මෙයා බිඳුවයි එහෙනම් දැන් පුතාලට පැහැදිලි ඇති වුණා මම අඩු කිරීමත් ඉස්සරහට කරනවා නමුත් ඊට කලින් මේ පෙන්නුවේ අපිට මේක මෙහෙ විතර අඩු කරාම ආන්සර් එක එනවා එතකොට ඒකෙන් මම පෙන්නුවේ එකතු කිරීම නිවැරදි කියලා මොකද නැත්තම් සමහරවිට හිතෙන්න පුළුවන් 8යි 2යි එකපාරම 10යිනේ ඒතර බිඳුවයි එකක් මෙහෙට යන්න එපා අපි එහෙම කරන්නේ නැතුව කෙලින්ම A කියලා ලිව්වනේ ඒක තමයි 16 පාදයේ තියෙන විශේෂත්වය අංක දෙකක් වෙනකොට එක අංකයයිනේ ලියන්නේ එක අකුරයි 10 වෙනකොට A 11 වෙනකොට B එතකොට අර ස්ථාන දෙකක් එක ස්ථානයකින් මෙයාට පෙන්වන්න පුළුවන්. ඒ නිසා තමයි 16 පාදයේ සංඛ්‍යා හරි කෙටිව තියෙන්නේ. කෙටියෙන්නේ තියෙන්නේ. දැන් 10 10 කියන එක නේද? 10යි 10යි කියලා ලියන්න ඕන එක අපිට පුළුවන් ස්ථාන දෙකකින් A කියලා ලියන්න. ඒක 16 සංඛ්‍යා පද්ධතියක් අපි යොදා ගන්න. විශාල සංඛ්‍යා අපිට කුඩා කරලා පෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි 16 පාදයේ සංඛ්‍යා එකතු කිරීම සිද්ධ වෙන්නේ. හරි. ඉතින් අපිට මේ වගේ විශාල ප්‍රමාණයේ සංඛ්‍යා දැන් මෙහෙම ආවොත් අකුරු විතරක් එකතු කරනවා. right okay. C කියන්නේ කීයද? 12යි. F කියන්නේ 15යි. දැන් 12යි 15යි එකතු කරන්න වෙන්නේ. 12යි 15යි එකතු කරාම 27යි. 27 තියන්න බෑනේ. 27 දැන් අපි 16න් බෙදනවා. 16ට 1යි ඉතුරුයි කීයක්ද? ඉතුරුයි 4යි 7යි. අන්න දැන් බලන්න ලොකු සංඛ්‍යාවක් එනවා. 4යි 7යි 11යි. එහෙනම් ඉතුරුයි B. එකනේ එතකොට බලන්න 24 16 1යි ඉතුරුයි 11 නේද 11 එතකොට 11ක් කියන්න එක අපිට ලියන්න බෑ ඉතුරු 11ක් නේ සම්පූර්ණ 11ක් ඉතුරු වෙනවනේ එහෙනම් B එතන ආන්සර් එක එන්නේ කොහොමද 1යි B කියලා දැන් අපි මොකද කරන්නේ B මෙතනින් ලියලා 1 මෙතනින් ලියනවා තේරුණා නේද දැන් උත්තරේ BB 11යි 11යි 22යි මේකයි 23යි 23ක් නැවත 16න් බෙදනවා 1යි ඉතුරුයි 4යි 5යි 7යි එහෙනම් ආයෙ එන්නේ 7 මෙතනින් 1 මෙතනින් දැන් 10යි 11යි උත්තරේ 11යි 11යි කියන්නේ නැවතත් B B7B B7B කියලායි එන්නේ හොඳට මතක තියාගන්න සමහර අවස්ථාවලදී එන්න පුළුවන් මෙහෙම මේ එකක් ඉතුරුයි එකක් ඉතුරුයි ඒතර 1යි 1යි B කියලා ගන්න බෑ ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් මේ බලන්න ගොඩක් දරුවන්ට මේ පැටලෙන අවස්ථා. දැන් 17 16න් බෙදුවොත් 14 16 1යි ඉතුරුයි 1. එතකොට ඕක අපිට ලියන්න පුළුවන් 17 සමාන 1යි 1යි කියලා. එතකොට මේ 1යි 1යි කියන්නේ B එහෙම නෙමෙයි පුතේ ඈ. ඒක 1යි 1යි ස්ථාන දෙකක් 1යි 1යි කියන්නේ. මෙතනින් 11ක් ඉතුරුනොත් පමණයි B කියලා එන්නේ. එහෙනම් ඒක 27 වෙන්න එපා. මෙතනින් 11ක් ඉතුරු වෙන්න ඕනේ. නැතු ආන්සර් එක 1යි 1යි කියලා ආවට බෑ. පැහැදිලිනේ? 11ක් 10ක් 10ට වඩා ලොකු සංඛ්‍යාවක් ඉතිරියාවොත් පමණයි පුතේ ඉංග්‍රීසි අකුරක් යොදා ගන්න පුළුවන්. රයිට්? එහෙනම් පැහැදිලි නේද මේ ගාන? ඒතර මේ ගාන මම ආයි ABC පෙන්නන්නම් ලියලා ආයි බලන්න මේ ගාන
ABC BF නායි බලන්න. C කියන්නේ 12යි. F කියන්නේ 15යි. එකතුව 27යි. 27 ලියන්න බෑ. එහෙනම් 16න් බෙදනවා. 27ට 16ව 1යි ඉතුරුයි 11. 11 16ට වඩා අඩුයි. 11 කියන්නේ Bට. එහෙනම් උත්තරේ 1යි B. පැහැදිලිනේ මේ කොටස හැමෝටම? දැන් 1යි B ගෙන් අපි මෙතන ලියනවා B. එක මේ පැත්තට ගේනවා. දැන් B කියන්නේ 11යි. 11යි 11යි 22යි. මේකයි 23යි. 23යි. 23 ලියන්නත් බෑ. බෙදනවා නැවත 16. 23ට 16ව 1යි. ඉතුරුයි 7ක්. එතකොට ආයි මෙතනින් 7 ලිව්වා එක මේ පැත්තට ගෙනාවා. මෙයා 10යි. මේකයි 11යි. 11 කියන්නේ නැවත B. 11 ලියන්න බෑනේ අපිට නේද? 9ට වඩා වැඩි එක සංඛ්‍යාවක්වත් ලියන්න බෑ 10 11 12 14 15 කියලා. ඒ ඔක්කොටම ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරන්න ඕනේ අපි. එහෙනම් ඒ ආකාරයට තමයි අපි 16 පාදයේ සංඛ්‍යා එකතු කරන්නේ. ඉතින් දැන් පැහැදිලි ඇති දරුවන්ට මේ කොටස කොහොමද සිද්ධ වුනේ කියලා හොඳ අවබෝධයෙන් ඉන්න. හොඳ අවබෝධයෙන් යම් සංඛ්‍යාවක් 16න් බෙදනකොට ඉතිරිය 9ට වඩා වැඩි විය යුතුයි ඉංග්‍රීසි අක්ෂරයක් යොදන්න. එසේ සිදුවොත් පමණ ඉංග්‍රීසි අක්ෂරයක් යොදන්න පුළුවන්. එහෙම නැතුව කීයටවත් ඉංග්‍රීසි අක්ෂරයක් යොදා ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් අපි යමු ශබ්දශමය සංඛ්‍යා ගණනය කිරීම. ඒකේ ශබ්දශමය සංඛ්‍යා අඩු කිරීමට. පුතේ අඩු කිරීමත් කලින් අවස්ථාව වගේම තමයි. මම මෙහෙම අඩු කිරීමක් ගන්නම්. දැන් පුතේ B ගෙන් අඩු කරන්න ඒව. ඒක කොහොමද දැන් අපි කරන්නේ? B කියන්නේ 11, A කියන්නේ 10, ආන්සර් එක 1යි. පැහැදිලි නේද? හරි සරලයිනේ. B කියන්නේ 11, A කියන්නේ 1. හරි. දැන් ඔයගේ අවස්ථාව තමයි මේකේ තියෙන්නේ. දැන් අපි බලමු අඩු කරන්න බැරි අවස්ථාවක් ආවොත්. උදාහරණයක් A B C ගෙන් අඩු කරන්න ඕනි AB. ඉංග්‍රීසි අකුරු විතරයි. දැන් C ගෙන් B අඩු කරාම කීයද? C කියන්නේ කීයද? 12යි B කියන්නේ 11යි එකක් ඉතුරුයි. පැහැදිලි නේද? 12න් 11ක් අඩු කරනවා එකක් ඉතුරුයි. B කියන්නේ 11යි A කියන්නේ 10යි එකක් ඉතුරුයි. A මෙතන තියෙන බිඳුවයි. උත්තරේ මේ විදිහටම එනවායි කියලා. ඔන්න. ඒකේ ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ ඔකේ අනිත් පැත්තේ. අපි හිතමු C. AC ගෙන් B අඩු කරන්න කිව්වොත්. නෑ පුතේ අපි වැරදි. අනිත් පැත්තට දාමු. AB ගෙන් C අඩු කරන්න කිව්වොත්. B කියන්නේ පුතේ 11යි C කියන්නේ 12යි අඩු කරන්න බෑ. 11න් 12ක් අඩු කරන්න බැහැනේ. එහෙනම් මේ පැත්තෙන් ගේන්න ඕනි එකක්. එකක් කියන්නේ කීයක්ද? 16ක්. එතකොට 16යි 11යි එකතු කරන්න වෙනවා. 16යි 11යි එකතු කරාම 27යි. දැන් පුතේ 27න් අඩු කරන්න ඕනි 12ක්. 7න් 2ක් 5යි. 2කින් එකක් 1යි 15යි. 15 කියන්නේ සමානයි F නේද? F. දැන් මේ A ගෙන් එකක් ගත්තා. එහෙනම් දැන් ඒ 9යි. 9යි F කියලායි උත්තරේ එන්නේ. අපි බලමුද 9යි Fට C ව එකතු කරලා. F කියන්නේ 15යි. C කියන්නේ 12යි. එකතුව 27යි. 27 ලියන්න පුළුවන්ද? බැහැ. එහෙනම් 27 16න් බෙදන්න 1යි ඉතුරුයි 27ක් ගියාම 11යි. 11 කියන්නේ B. මේ පැත්තට යනවා එකක්. 1යි 9යි 10යි. 10 කියන්නේ A. ආම්පුතේ AB එනව නේද? එහෙනම් බලන්න මේ ක්‍රමවේද කොච්චර ලස්සනද කියලා. මේ හැම ක්‍රමවේදයක්ම එකිනෙක කොච්චර හොඳට ගැලපෙනවද කියලා. නේද? හරි පැහැදිලිව හැම කොටසක්ම එකිනෙකව හරි ලස්සනට ගැලපෙනවනේ. හරි. එහෙනම් අපි බලමු තව අඩු කිරීම. අපි අංකත් එක්ක දාගෙන යමු.
9යි 6යි A 3 ඔයගේ සංඛ්‍යාව. දැන් අපි අඩු කරමු මේකෙන් 5යි ඒව වගේ සංඛ්‍යාවක්. බලමු අපි අඩු කරලා. 3ෙන් අඩු කරන්නලු ඒ කියන්නේ 10ක්. 3ෙන් 10ක් අඩු කරන්න බැහැනි. මේ පැත්තෙන් ගේනවා එකක්. එක සමානයි 16යි. 16යි 3යි එකතු කරාට පස්සේ 19යි. 19න් අඩු කරන්න පුළුවන්ද ඒව? පුළුවන්. ඒ කියන්නේ 10යි. එහෙනම් අඩු කරාම උත්තරේ 9යි. පුතේ 9යි. පැහැදිලිනේ හැමෝටම උත්තරේ ආපු විදිහ. 3ෙන් ඒව අඩු කරන්න බෑ. එහෙනම් ගේනවා යහ පැත්තෙන් එකක්. එක කියන්නේ පාදෙට සමානයි 16යි. 16ට එකතු කරනවා 3 19යි. 19න් අඩු කරන්න ඕනි ඒව. ඒ කියන්නේ 10. 19න් 10ක් අඩු කරාම 9යි. 9 ලියන්න. දැන් ඒගෙන් එකක් ගත්ත නිසා ඒට තියෙන්නේ කීයද? 9යි. 9යි. 9න් 5ක් අඩු කරාම 4යි. පැහැදිලිනේ? එතකොට මේ 6 එහෙම්මම ලියන්න. 9 එහෙම්මම ලියන්න. 9649යි. දැන් පැහැදිලි නේද හදපු විදිහ? එහෙනම් අපි තව ගානක් හදමුද? හරි. ඔන්න බලන්න. අපි ගමු A 6 5 3 අඩු කරන්න 9 1 3 6 right. ඔන්න ලොකු ගානක්. 3ෙන් 6ක් බෑ අඩු කරන්න. මෙහෙන් ගේනවා එකක්. එකක් කියන්නේ 16ක්. එකතු කරන්න 3 19ක් පුතේ. 19න් අඩු කරන්න 6ක්. 19න් 6ක් අඩු කරාම කීයද? 19න් 6ක් අඩු කරාම 13යි. 13 කියලා කියන්නේ මොන අකුරටද? නේද? 13 කියලා කියන්නේ A B C D 10 11 12 13. එහෙනම් 13 කියන්නේ D ට. දැන් පහේ තියෙන්නේ 4යි. 4ෙන් 3ක් 1යි. 6ෙන් 1ක් 5යි. 10ෙන් 9ක් 1යි. ඔන්න උත්තරේ එන විදිහ. දැන් අපි නැවත 1යි 5යි 1යි D ට එකතු කරලා බලමුද? 9යි 1යි 3යි 6ව. පුතේ D කියන්නේ 13 13ට 6ක් එකතු කරාම 19යි. 19ට 16 ඒවා 1යි ඉතුරුයි 3ක්. එහෙනම් දාන්න 3 එක මෙතෙන්ට 3 4 5 1යි 5යි 6යි 9යි 1යි A. කොහොමද බලන්න ලස්සනට එන විදිය? එහෙනම් හැමෝටම දැන් පැහැදිලි වෙන්නේ නැති නේද? මේ සංඛ්‍යා එකතු කිරීම සංඛ්‍යා අඩු කිරීම කොහොමද කරන්නේ? මේ සෑම කාරණාවකදීම මතක තියාගන්න ඕනි කාරණාව තමයි පුතේ මම අවසාන මොහොතේ මේ ආයි පැහැදිලි කරන්නේ. දෙකේ පාදය 8 පාදය 10 පාදය 16 පාදය වේවා අඩු කිරීමකදී මම කලිනුත් මේක ලිව්වා වම් පසින් ලබා ගන්නා එක සමානයි පාදයට අඩු කිරීමකදී වම් පසින් ලබා ගන්නා එක සමානයි පාදයට. එතකොට අපිට ඕනෙම වෙලාවක අඩු කරන්න බැරි නම් වම් පැත්තෙන් ගන්න එකක් ඒක 16ටද 10ටද 8ටද 2ටද කියලා බලන්න ඒ අදාළ සංඛ්‍යාවත් එක්ක එකතු කරලා ඊට අදාළ සංඛ්‍යාවෙන් අඩු කරන්න. ඒතර මේක තමයි අපිට සම්පූර්ණ සාරාංශය ගන්න ඕනි. එහෙනම් අපි මේ කොටසදී අපි අද ඉගෙන ගත්තේ සම්පූර්ණයෙන්ම පුතේ 8 පාදයට එකතු කිරීම අඩු කිරීම 16 පාදයෙන් එකතු කිරීම අඩු කිරීම ඒ වගේම 2 පාදයෙන් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම අපි 8 පාදයේ 16 පාදයේ ගුණ කිරීම සහ බෙදීම සිද්ධ කරන්නේ නැහැ විෂය නිර්දේශය තුල. ඒ නිසා මෙන්න මේ සමස්ත කොටසම අපි මෙතනදී ඉගෙන ගත්තා. එහෙනම් මෙන්න මේ කොටස් ටික මෙහෙමත් බෙදලා පෙන්නමු. අපි ඉගෙන ගත්තා. මීට කලින් පුතේ අපි ඉගෙන ගත්තා මෙහෙයුම් ටික. තාර්කික මෙහෙයුම් මොනවද අපිට තිබුණු මෙහෙයුම්? not මෙහෙයුම, and මෙහෙයුම, o මෙහෙයුම, XOR මෙහෙයුම. එහෙනම් මේ පාඩමේ ඊටත් කලින් පුතේ අපි ඉගෙන ගත්තා පරිවර්තනයන් තුලදී අපි ඉගෙන ගත්තා මේ අදාළ සංඛ්‍යා පාදයන් වලට ඕනෑම සංඛ්‍යා පාදයක් පරිවර්තනය කරන ආකාරය. එහෙමනම් දැන් අපි ඒ සංඛ්‍යා පද්ධති වල එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම උත් ඔන්න ඉගෙන ගත්තා. එහෙනම් මෙතනදී තවත් ඒකකයක එක කොටසක් පුතේ මේ අවසන් වෙනවා. මේ
තුන්වන පාඩමට එහෙම නැත්නම් තුන්වන ඒකකයට අදාළව තව අපිට ඉතුරු වී ඇත්තේ එක් කොටසක් පමණයි. ඒ කොටස තමයි දරුවනේ කොහොමද ඍණ සංඛ්‍යා ගණනය කරන්නේ? පරිගණකයකට අඩු කරන්න බැරි බව මතක තබා ගන්න. පරිගණකයකට අඩු කිරීම සිද්ධ කරන්න බෑ. දැන් පුතාලට හිතෙයි මාරයිනේ කොහොමද? අපි ඒක කොහොමද කියලා ඊගාව කොටසේදී අපි සාකච්ඡා කරනවා. දැනට පුතේ මේ අපි දැනට උගන්වපු කොටස නැවත නැවත නරබලා පුතාලට පුළුවන්කම තියෙනවා මේ කොටස් හොඳින් අවබෝධ කරගන්න. මොකද මේ ගොඩක් කොටස් පුතේ හරි ඉක්මනට අපිට අමතක වෙනවා. හරි ඉක්මනට අමතක වෙනවා. ඒ නිසා මේ කොටස් නැවත නැවත අපිට නරඹන්න සිද්ධ වෙනවා. එහෙම කරලා මේ කොටස් වලින් වැඩිපුර ගණන් හදන්න. පුළුවන් තරම් වැඩිපුර ගණන් හදලා තමයි මේ කොටස් හොඳට අවබෝධ කරගත යුත්තේ. ඒ නිසා මේ කොටස් කිහිපයත් හොඳින් නරඹන්න. අපි පුතේ ඊගාව කොටසින් නැවත හමු වෙනතුරු මේ කොටසින් එහෙමනම් සමුගන්නවා.